අයිබෝවන් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ හතවසර ගණිතය පාඩමක් වන භාග පාඩම. ඒකේ පළවෙනි කොටස තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. එතකොට අපි මුලින්ම බලමු භාග කියන්නේ මොකක්ද කියලා. එතකොට පහත දැක්වෙන රූපයේ වට වී ඇති ප්‍රමාණය ඒකකයක් විදිහට සලකනවා. එතකොට එමේ ඒකකය සමාන කොටස් පහකට බෙදලා ඉන් කොටස් දෙකක් පාට කරලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන පේනවා රූපයක් මේක කොටස් පහකට බෙදලා තියෙනවා. එතකොට මේකේ දෙකක් පාට කරලා තියෙනවා. එතකොට පාට කළ ප්‍රමාණය මුල් ප්‍රමාණය ගත්තාම ඔක්කොම කොටස් 5යි. 5න් දෙකක් පාට කරලා තියෙනවා. අපි ඒකට කියනවා 5න් 2යි කියලා. එතකොට පහතදී ඇති බොත්තම් 4 එකකයක් ලෙස ගත්තාම බොත්තම් 3ක ප්‍රමාණය මුල් බොත්තම් ප්‍රමාණයෙන් 4න් 3ක් කියලා අපිට දක්වන්න පුළුවන්. කියන්නේ බොත්තම් 4ක් තියෙනවා. ඒකෙන් 3ක ප්‍රමාණය අපිට කියන්න පුළුවන් 4න් 3යි කියලා. පන්තියක සිටින මුළු ළමයි 25කගෙන් 13ක් ගෑනු ළමයි. එතකොට පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන මුළු ළමයි ගණනින් භාගයක් ලෙස ලිව්වහම අපිට ලියන්න පුළුවන් ඔක්කොම ළමයි 25යි 25න් 13ක් ගැහැණු ළමයි. එතකොට භාගයක් විදිහට මේ විදිහට තමයි ලියා දක්වන්නේ. මෙහිදී පන්තියේ සිටින මුළු ළමයි 25 ඒකකයක් විදිහට අරගෙන තියෙනවා. එතකොට භාගයක් සංඛ්‍යාත්මක ලිව්වහම ඉරට යටින් ලියා තියෙන සංඛ්‍යාවට අපි හරය කියලා කියනවා. ඉරට උඩින් ලියලා සංඛ්‍යාවට අපි ලවය කියලා කියනවා. ඒතර දැන් මෙතන 4 කියන්නේ හරය, 3 කියන්නේ ලවය. ඊළඟසේ 3න් 2, 4න් 3 සහ 5න් 2 වැනි එකට වඩා කුඩා බිංදුවට වඩා විශාල සංඛ්‍යාවට කියන අපි නියම භාග කියලා. නැත්නම් මේවට තත්ත්‍ය භාග කියලාත් හඳුන්වනවා. සෑම විටම තත්ත්‍ය භාගයක ලවය එහි හරයට වඩා කුඩායි. ඒ කියන්නේ යට තියෙන එකට වඩා උඩ තියෙන කොටස කුඩායි. තත්ත්‍ය භාග අතුරින් ලවය එක වූ විට දෙකෙන් එක, තුනෙන් එක, හතරෙන් එක වෙන භාග වලට අපි කියනවා ඒකක භාග කියලා. ඒ කියන්නේ උඩ තියෙන ලවයේ කොටස එකයි. ඕනෑම භාගයක් ඊට අනුරූප ඒකක භාගය අනුසාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර 3න් 2 කියන එක අපිට කියන්න පුළුවන් 3න් 1 වගේ කොටස් දෙකයි. 17න් 15 කියන්නේ 17න් 1 කොටස් 5යි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට කතා කරමු තුල්්‍ය භාග ගැන. මෙම රූප තුන සලකපුවාම එක් එක් රූපේ පාට කර ඇති ප්‍රමාණයන් සමානයි. එනම් ඒවයි නිරූපණය කරන 2න් 1, 4න් 2, 6න් 3 යන භාග අපි මේ විදිහට පාට කරොත් මේක දෙකට බෙදලා එක කොටසක් පාට කරලා තියෙනවා. මේක 4ට බෙදලා කොටස් දෙකක් පාට කරලා තියෙනවා. මේක 6ට බෙදලා කොටස් දෙකක් කොටස් 3ක් පාට කරලා තියෙනවා. එතකොට ඔයාලට සමස්තයක් විදිහට ගත්තට පස්සේ මේ ඔක්කොම බැලුවට පස්සේ ඔයාලට වෙන්නේ එකම ප්‍රමාණයක් පාට වෙලා. එතකොට එකිනෙකට වෙනස් වූ හරයන් හා එකිනෙකට වෙනස් වූ ලවයන් තිබුණත් එකම සංඛ්‍යාවක් නිරූපණය කරන මේ වගේ භාග වලට අපි කියනවා තුල්්‍ය භාග කියලා. එතකොට භාග සංඛ්‍යාවක ලවයත් හරයත් බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරපුවාම පළමු භාගයට තුල්්‍ය වූ භාගයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට 2න් 1 කියන්නේ හරයත් ලවයත් දෙකෙන් ගුණ කරොත් 4න් 2යි. එතකොට 2න් 1 හරයත් ලවයත් 3න් වැඩි කරොත් අපිට 6න් 3 කියන තුල්්‍ය භාගය ගන්න පුළුවන්. භාගයක හරයත් ලවයත් බෙදෙන බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් වෙන වෙනම බෙදුවාම පළමු භාගයට තුල්්‍ය වූ භාගයක් අපිට ලබා ගන්න පුළුවන් බෙදීමේ ක්‍රමයෙන්. එතකොට 24න් 18 කියන එක හරයත් ලවයත් 3න් බෙදපුවාම අපිට උත්තරේ එනවා 24න් 18, 18 3න් බෙදපුවාම 6යි, 24 3න් බෙදපුවාම 8යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එතකොට 8න් 6 කියලා ගන්න පුළුවන්. ඊළඟට කතා කරනවා මිශ්‍ර සංඛ්‍යා සහ විෂම භාග ගැන. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන කේක් ගෙඩියක් තියෙනවා සම්පූර්ණ කේක් ගෙඩියක්. මෙතන තියෙන කේක් ගෙඩියෙන් හරියටම භාගයක්. කේක් ගෙඩියක් හා එවැනි කේක් ගෙඩියකින් හරි අඩක් අපිට රූපේ දැක්වෙනවා. සම්පූර්ණ කේක් ගෙඩිය ඒකකයක් විදිහට ගත්තාම මේ එකද හරි අඩ භාගයද මගින් ප්‍රකාශ කරනවා. එබැවින් රූපයේ ඇති මුළු කේක් ප්‍රමාණය මුළු කේක් ගෙඩියෙන් එකමාරයි. ඒ කියන්නේ එකකුත් භාගයක් වෙනවා. එය අපිට ලියන්න පුළුවන් එකයි භාගය කියලා. මේ කියන්නේ 1යි 2න් 1යි කියලා. පූර්ණ සංඛ්‍යාව තත්ත්‍ය භාගයක එකතුව දැක්වෙන සංඛ්‍යාවක් මේ ආකාරي ලියුවිට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යාව කියලා. මිශ්‍ර සංඛ්‍යාවකදී පූර්ණ සංඛ්‍යාවයි පූර්ණ සංඛ්‍යාව කොටස ලෙසද තත්ත්‍ය භාගය එහි භාගික කොටස කියලා හඳුන්වනවා. එතකොට ඒකේ පූර්ණ සංඛ්‍යාත්මක කොටසකුත් තියෙනවා
භාග සංඛ්‍යාත්මක කොටසකුත් තියෙනවා. එතකොට මේ තියෙන එක මේ තියෙන කොටස තුනට බෙදලා කොටස් දෙකක් පාට කරලා තියෙනවා. එතකොට 1යි 3න් 2 කියලා අපිට කියන්න පුළුවන්. මෙතන තියෙනවා 1 මේක 4කට බෙදලා එක කොටසක් පාට කරලා තියෙනවා. එතකොට 1යි 4න් 1යි. මේක ගත්තට පස්සේ ඔයාලට සම්පූර්ණව දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක 8ට බෙදලා කොටස් 5ක් පාට කරලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් එකේ කොටස් 2යි 8න් 5යි කියන්නේ 2යි 5යි 8න් 5 කියලා කියන්න පුළුවන්. එකම ප්‍රමාණයේ peeraගිඩි 3ක් දෙදෙනෙකු අතරේ සමානව බෙදෙන එක ආකාරයක් විසඳා මේ අපි බලමු. එතකොට මෙතන එකමාර එකකුත් භාගකුත් මෙයාටත් එකකුත් භාගයකුත් දෙනවා. මේදී එක්කෙනෙකුට peeraගිඩි එකක් හා තව peeraගිඩි භාගයක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එනම් එක්කෙනෙකුට ලැබුණු peera ප්‍රමාණය peeraගිඩියක ප්‍රමාණය වගේ එකමාරක්. ඒක අපි කියනවා 1යි 2න් එකක් කියලා ලියනවා. එම peeraගිඩි තුනම දෙදෙනෙකු අතරේ සමාව බෙදෙන තවත් ක්‍රමයක් අපිට බලන්න පුළුවන්. එතකොට මේ විදිහට භාගය බැගින් අපිට 3 ගානේ බෙදන්න පුළුවන්. එතකොට 3 බෙදීම 2 කියන එක එනවා. යනු එකයිකට peeraගිඩි භාගයේ ප්‍රමාණ 3 බැගින් එනම් peeraගිඩි 2න් 3ක ප්‍රමාණයක් හිමි වෙනවා. මෙම භාගයේ හැරයට වඩා ලාවය විශාලයි. ඒතර භාගයක ලාවය හරයට වඩා විශාලව සමාන වෙනවා නම් මේ භාගයට අපි කියනවා විෂම භාගයක් කියලා. ඒ කියන්නේ ලාවයේ කොටස ලොකුයි හරයට වඩා. ඊට ආකාර දෙකේදීම එක්කෙනෙකුට ලැබුණු peer ප්‍රමාණය සමානයි. ඒ නිසා 3 බෙදීම 2 කියන එක නැත්නම් 2න් 3 කියන එක අපිට ලියන්න පුළුවන් 1යි භාගය කියලා. මේක අපිට ගන්න පුළුවන් 3ට 2ව 1යි. ඉතුරු වෙනවා තව 2කින් 1 කොටසක්. peeraගිඩි 3ක් සමසේ දෙදෙනෙකුට බෙදුවාම එකයිකට ලැබෙන ප්‍රමාණය අපි බැලුවා 2කින් 3යි කියලා. ඒ නිසා 2කින් 3 යන්නේ නිරූපණය වෙන්නේ 3 බෙදීම 2 මගින් ලැබෙන අගයමයි. මේ නිසා ඕනෑම තත්ත්ව භාගයකින් හෝ විෂම භාගයකින් හෝ නිරූපණය වන්නේ ලාවය හරයෙන් බෙදීමෙන් ලැබෙන සංඛ්‍යාව කියලා විස්තර කරනවා. එතකොට 2 බෙදීම 5 කියන එක අපිට ලියන්න 5න් 2 කියන එක අපිට ලියන්න පුළුවන් 2 බෙදීම 5 කියන. 3න් 11 කියන එක අපිට ලියන්න 11 බෙදීම 3 කියලා. එතන මේ තියෙන තවත් හරයට වඩා ලාවය විශාල ඒවා. එතන මේවට කියනවා විෂම භාග කියලා. ඊළඟ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් විදිහට ලියන හැටි තමයි ඊළඟට කතා කරන්න යන්නේ. රූපේ පාට කළ කොටසේ ප්‍රමාණය දෙආකාරයකට සොයනවා. ඒතර පළමුවෙනි ආකාරය ඊට පස්සේ මේකේ කොටස් 3කට බෙදලා දෙකක් පාට කරලා තියෙනවා. එතකොට එකකුයි 3න් 2ක් තියෙනවා. අපිට 1යි 3න් 2 කියලා කියන්න පුළුවන්. දෙවන ආකාරයේ ඒ ප්‍රමාණයම පාට කරලා හැබැයි මේක 3කට බෙදලා එක කොටසක්. ඒ කියන්නේ සම්පූර්ණ කොටසම තියෙනවා. 3න් 1 ඒවා 3. මෙතන 3න් 1 ඒවා 2ක් තියෙනවා. ඒතර පාට කළ කොටස 3න් 1 ඒවා 5ක් කියලා ගන්න පුළුවන්. ඒකට අපිට ඒක 3න් 5 කියන එක අපිට ගන්න පුළුවන්. 5ට 3 ඒවා 1යි ඉතුරු 3න් 2යි කියලා ලියනවා. ඊළඟට අපි කතා කරනවා දැන් මේ 1යි 5න් 3 කියන එක අපිට විෂම භාගයක් විදිහට ලියන්නේ කොහොමද? එතකොට අපි කරන්නේ පස්වරක් එක 5යි කියලා මේකෙන් ගුණ කරලා 5ට 3ක් එකතු කරපුවාම කීයද? 8යි. එතකොට 5න් 8 කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. ඒතර ඔයාලට නිදසුන් දෙකක් පෙන්නලා දිනවා. 2යි 4න් 3 කියන එක 4 වල 2 8යි 8යි 3යි 11යි. එතකොට 11 බෙදීම 4යි කියලා ගන්න පුළුවන්. 3යි 2කින් 1 කියන එක දෙවරක් 3 6යි 6යි 1යි 7යි. 7 බෙදීම 2යි නැත්නම් 2කින් 7යි. 1යි 5න් 3 කියන එක අපිට ලියන්න පුළුවන්. එතකොට පස්වරක් එක 5යි 3යි 8යි. ඒක බෙදීම 5න් 8යි. ඉතින් මේ විදිහට ඔයාලට හිතෙන් හදන්න පුළුවන් විදිහට මේවා විස්තර කරලා තියෙනවා. ඊළඟට කතා කරනවා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද කියලා. ඒ 3න් 5 මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දක්වනවා. එතකොට 3න් 5 කියන එක එතකොට මෙතන සම්පූර්ණ කොටස් 3යි මෙතන කොටස් 2යි. එතකොට මේක අපිට ලියන්න පුළුවන් 5 3න් බෙදපුවාම 5ට 3 ඒවා 1යි ඉතුරු 3න් 2යි කියලා. එතකොට 17 බෙදීම 10 කියන්නේ 14ට 10 ඒවා 1යි 10න් 7යි. මේක ගත්තට පස්සෙත් ඒ විදිහටමයි තියෙන්නේ.
හරි ඊට පස්සේ කියනවා 17 බෙදීම 4 මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දක්වන්න කියලා කියනවා. එතකොට අපිට 17ට 4 ඒවා කීයද? 4යි. එතකොට 4ක් අතර 16යි කියලා අපි දන්නවා. එහෙනම් 17න් 16 අඩු කරපුවම එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 4යි 4න් 1යි. මේ විදිහට දන්නවා. ඊළඟ අපි කතා කරනවා භාග සංසන්දනය ගැන. එතකොට ලවයේ සමාන භාග සංසන්දනය කරනවා. ලවයේ සමානයි. ඒ කියන්නේ උඩ කොටස සමානයි. එතකොට 5න් 4යි. නැත්නම් 7න් 4යි විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ 7න් 5, 9න් 5, 8න් 5 යන භාග ආරෝහණ පිළිවෙලට සකස් කරපුවාම මොකද වෙන්නේ? 7න් 5ට වඩා 8න් 5 ගොඩයි, 8න් 5ට වඩා 9න් 5 ගොඩයි. ඒතර ඔයාලට පේනවා හරය විශාල වෙනකොට ලවයේ එකම වුණොත් ඒකේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවා. හරය සමාන භාග සංසන්දනය කරනකොට හරය ගත්තට පස්සේ කොහොමත් අපි දන්නවා 5න් 2ට වඩා 5න් 3ක් විශාලයි. ඔයාලට පාන් ගෙඩියක් දෙනවා 5ට කපලා කෑලි 3ක්. ඒක කොහොමත් වැඩි පාන් ගෙඩිය 5ට කපලා කෑලි 2ක් දෙනවට වඩා. ඒකෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන්. එතකොට 11න් 15ට වඩා 11න් 9 කුඩයි 11න් 2 කුඩයි. භාග සංසන්දනය තවදුරටත් කරනවා. එතකොට 3න් 5 6න් 7 සංසන්දනය කරගන්න අපිට මේකේ හරය සමාන කරගන්න වෙනවා. එහෙනම් අපි උඩයි යටයි දෙකම දෙකෙන් වැඩි කරපුවා. උඩට එනවා 10 දෙවරප 10යි යට එනවා 3 වර 2 6යි 6න් 10 කියලා එනවා. එතකොට අපි දන්නවා 6න් 10 කොටස විශාලයි 6න් 7ට වඩා. එතකොට අපිට වඩා විශාල භාගය 3න් 5 කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට 12න් 17 5න් 9 කියන භාග සංසන්දනය කරන්න. එතකොට 12 සහ 5 යන සංඛ්‍යා දෙකම බෙදෙන එක හැර වෙන සංඛ්‍යාවක් නැහැ. එහෙනම් 12යි අපි කුඩා පුදුමනාකාරය වෙනවා. එතකොට 60. එතකොට 60 පාවිච්චි කරලා අපිට මේ සංඛ්‍යා දෙකම සංසන්දනය කරගන්න පුළුවන්. එතකොට 12 කියන එක 5න් වැඩි කරනවා. 5 කියන එක ඒ භාග කොටස උඩයි යටයි දෙකම 12න් වැඩි කරනවා. එතකොට අපිට සමාන හරයක් වෙන සංඛ්‍යා භාග සංඛ්‍යා හම්බ වෙන. එතකොට අපිට සංසන්දනය කරගන්න පුළුවන්. තත්ත්ව භාගයක් හැම විටම විෂම භාගයට වඩා කුඩයි කියලා කියනවා. ඊළඟට මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය කරනවා. පූර්ණ සංඛ්‍යා කොටස අසමාන වන මිශ්‍ර සංඛ්‍යා. එතකොට 1යි 2න් 1යි 3යි 5න් 2යි මිශ්‍ර සංඛ්‍යා වලින් වඩා විශාල සංඛ්‍යාව කොහොමද හොයන්නේ කියලා විස්තර කරනවා. එතකොට 1යි 2න් 1 හා 3යි 5න් 2 පූර්ණ සංඛ්‍යා කොටස් පිළිවෙලින් සැලකපුවාම 1 හා 3 වෙනවා. එතකොට 3 1ට වඩා විශාලින්ද 3යි 5න් 2 මිශ්‍ර සංඛ්‍යාව 1යි 2න් 1ට වඩා විශාලයි කියලා කියනවා. පූර්ණ සංඛ්‍යා කොටස් සමාන මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. ඒතර 3යි 5න් 2යි 3යි 2න් 1යි සංඛ්‍යාවල විශාල සංඛ්‍යාව තෝරනවා. ඒතර ඉහත සංඛ්‍යා දෙකම පූර්ණ සංඛ්‍යා කොටස් සමානයි. ඒ නිසා මිශ්‍ර සංඛ්‍යාවල භාගික කොටස් සංසන්දනය කරනවා. එයනවා 3යි 5න් 2 හා 3යි 2න් 1 මිශ්‍ර සංඛ්‍යාවල භාගික කොටස් වෙන 5න් 2 සහ 2න් 1 සංසන්දනය කරනවා. ඒතර 5න් 2 කියන එක උඩ යටයි දෙකම දෙකෙන් වැඩි කරම 10න් 4 එනවා. 2න් 1 කියන එක උඩ යටයි 5න් වැඩි කරම 10න් 5 එනවා. එතකොට 10න් 5ට වඩා කොහොමත් 10න් 4 වැඩි. ඒකින්ද අපිට 3යි 2න් 1ට වඩා 3යි 5න් 2 වැඩි කියලා කියන්න පුළුවන්. ඊළඟ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස ප්‍රකාශ කරන්න වඩා විශාල විෂම භාගය මගින් වඩා විශාල මිශ්‍ර සංඛ්‍යාව තෝරා ගන්න පුළුවන්. එතකොට 3යි 5න් 2 කියන්නේ 5න් 17යි කියන එක. 3යි 2න් 1 කියන්නේ 2න් 7යි කියන එක. දැන් 17 බෙදීම 5 හා 7 බෙදීම 2 හරයන් සමාන වනසේ තුල්ලි භාග ලබා ගන්නවා. එතකොට 17 උඩ යට දෙකෙන් වැඩි කරනවා. ඒක 10න් 34 කියලා එනවා. යට කොටස 5න් වැඩි කරනවා. එතකොට උඩ යට 5න් ගුණ වෙලා 10න් 35 කියලා එනවා. එතකොට අපිට 10න් 35 කොහොමද 10න් 34ට වැඩි. එහෙනම් 7න් 2න් 7 විශාලයි. 2න් 5න් 17 කියලා කියන්න පුළුවන්. හරි හොඳයි අද අපි භාග පළවෙනි කොටස අවසන් කරා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟ භාග දෙක කොටසෙන් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්. අපේ channel එක share කරන්න like කරන්න.